අයිබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා අද දවසේ අපි සියත පත්තරේ සමගින් ඔබ මුණ ගැහෙනවා කතා බහ කරන්න ඔබත් එක්ක බෙදා හදා ගන්න හුඟක් දේවල් තියෙනවා ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් කිහිපයක්ම දවසේ අපේ මැදිරියට ලැබිලා තියෙනවා ඒ අතරින් දිවයින පුවත්පත මව්බිම පුවත්පත ඒත් එක්කම දිනමින පුවත්පත මේ ආදී පුවත්පත් කිහිපයකම මුල් පිටුවේ තිබෙන තොරතුරුත් එක්ක තවත් ඇතුල් පිටුවල තියෙන ඔබට වටී කියලා හිතන හුඟක් දේවල් අද දවසේ ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙලා තමයි මේ විදිහට ඔබව මුණ ගැහෙන්නේ. අපි මුලින්ම යන්න සූදානම් වෙනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පත ගත්තහම ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ රඹුක්කන සිද්ධිය. මේ ආందోලනාත්මක සිද්ධියක් බවට දැන් පත් වෙලා තියෙනවා කියන කාරණාව අපි කවුරුත් දන්න දෙයක්. අපේ රටේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරයේ පවා පසුගිය දවස් කිහිපේ මේ පිළිබඳව විවිධ පුවත් වාර්තා කරා. ඒ අනුව දිවයින පුවත්පත තමන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට ඡායාරූපයකුත් එක්කම පළ කරනවා. රඹුක්කන සිද්ධිය වෙඩි තියන්න නියෝග දුන්නේ SSP අධිකරණයේදී අනාවරණය වෙයි කියන කාරණාවත් එක්ක කැලරි මල්දන කණ්ඩායම් T56 අවි 4ක් සහ ජීව උණ්ඩ 35ක් භාවිතා කරලා තියෙනවා කියන කාරණාව වාර්තා කරනවා. ඒත් එක්කම ගිනි අවි කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් නිකුත් කළ ඒවා වෙඩි තැබු නිලධාරීන්ගේ නම් ලයිස්තුවක් දෙයි කියලත් ඒ ප්‍රවෘත්තියේ වාර්තා කරනවා. ඒ අනුව රඹුක්කන ප්‍රදේශයේ පසුගියදා පැවති විරෝධතාවය අතරතුර පැවතු නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී කීර්තිරත්න මහතා බව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ අනාවරණය වුණා කියලා තමයි ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඇතුළු පිටුවල එහි තවත් සවිස්තරාත්මක තොරතුරු බොහොමයක් වාර්තා කරලා තියෙනවා. මේ පුවත්පතේ සඳහන් විදිහටම මේ පිළිබඳව අනිකුත් පුවත්පත්වලත් මේ හා සම්බන්ධ තොරතුරු වාර්තාවන් ගණනාවක්ම ඉදිරිපත් කරලා තිබෙන ආකාරය අපිට දැක බලා ගන්න අවස්ථාව තිබෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව කතා බහ කරනකොට රට තුල පවතින වර්තමාන වාතාවරණය ගැන කතා බහ කරනකොට නගරයෙන් නගරය, ගමින් ගම, ප්‍රදේශයෙන් ප්‍රදේශ හැමතැනම මේ තියෙන විරෝධතාවයන් එක්ක මෙවැනි සිද්ධියක් සිදු වුණාට පස්සේ මෙහි පිපිරීම කොයිතරම්ද කියන එක අපි හැමෝම දන්න කාරණාවක්. ඉතින් මේ පිළිබඳව කතා බහ කරනකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් දිවයින පුවත්පත් තමයි දවසේ මේ පුවත්පත් සියල්ල පිළිබඳවම ටිකක් වැඩි අවධානයක් යොමු කරනකොට අපිට වැඩි විස්තර සහ වැඩි තොරතුරු තියෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි දිවයින පුවත්පතේ මුල් පිටුවම තවත් ප්‍රවෘත්තියක් විදිහට තවත් ඡායාරූපයකුත් එක්ක වාර්තාවක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහට රඹුක්කන සිද්ධියට පොලිස්පති මානව හිමිකම් කොමිසමට අවට සිටි පිරිසගෙන් සංග්‍රහයක් ලැබිලා තිනවා කියන කාරණාවත් ඉදිරිපත් කරනවා. මේ ඡායාරූපයත් එක්කම රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස්පති CD වික්‍රමරත්න මහත්මයා ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී අවට රැඳී සිටි පිරිස් වලින් ඔහුට දැඩි විරෝධතාවයක් එල්ල වුණා කියන වාර්තාව තමයි තිබෙන්නේ. මේ කාරණාත් එක්ක රට යන්නේ කොහෙටද, මොනවද මේ සිද්ධ වෙන්නේ කියන කාරණාවන් පිළිබඳව අපිට යලි යලිත් කතා කරන්න නම් හුඟක් දේවල් තියෙනවා. නමුත් ඒවා කතා කරන්න වෙලාවම නෙමෙයි. ඒක නිසා මම තවත් ප්‍රවෘත්ති කිහිපයකට ඔබත් එක්ක යන්න සූදානම් වෙනවා. දිවයින පුවත්පතේ ඒ පළවෙනි ප්‍රවෘත්තියෙන් පස්සේ විශේෂාංගයෙන් පස්සේ මම මුලින්ම යන්න සූදානම් වෙන්නේ ඊගාවට මව්බිම පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය මොකක්ද කියලා බලන්න. IMF මේ ගැන කතා කරනකොට කාලාන්තරයක් තිස්සේ දේශපාලන කරලියේ සමාජය තුළ විද්වතුන් අතර කතා බහට ලක් වෙච්ච අපි හැමදාමත් විවිධ තැන්වලදී මාධ්‍ය තුලින් දැක්ක කතා කරපු කාරණාවක් IMF කියලා කියන්නේ. IMF සාකච්ඡා සාර්ථකයි කියලා තමයි ප්‍රධාන ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. ශ්‍රී ලංකාව මේ මොහොතේ ඉන්නේ ඉතිහාසයේ බරපතලම මූල්‍ය අර්බුදයක. කවුරුත් දන්න කාරණාවක්. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන ගණනක් ලැබෙනවා කියලත්, ඉන්දියාවෙන් තවත් සහනයක් තියෙනවා කියලත් ඇමරිකාවේ ඉඳලා මුදල් ඇමති ප්‍රකාශ කරපු වාර්තාව තමයි මව්බිම පුවත්පත තමන්ගේ ප්‍රධාන ශීර්ෂ පාඨය බවට පත් කරගන්නේ අද දවසේදී ඇමතිවරයාගේ ඡායාරූපයකුත් එක්ක. අපි දැක්කා ඊයේ දවසේදීත් මේ සාකච්ඡාවන් පිළිබඳව විවිධ මාධ්‍යයන් තුල විවිධ ආකාරයෙන් විවිධ කතාබහ ඉදිරිපත් කරනවා වගේම අමාත්‍යවරයාත් එක්ක විදේශ ප්‍රවෘත්තීන් කරපු සාකච්ඡාවන් කිහිපයක් ඔබටත් දකින්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ සියල්ලත් එක්ක මේ කියන විදිහට නම් යම් කොළ එලි අපිට දකින්න පුළුවන් කියන කාරණාව තියෙනවා. පසුගිය දවස්වල ජනාධිපතිවරයාත් රට
ආමන්ත්‍රණය කරමින් රටට කතා කරමින් කිව්වේ මේ පිළිබඳව තීරණය ගන්න එක පරක්කු කිරීම අපේ වැරද්දක් කියන කාරණාවක් එහෙම කිව්වා. ඉතින් මේ පිළිබඳව විවිධ මාධ්‍යවල කතා බහ කරා වගේම සමාජ මාධ්‍ය තුල මේ පිළිබඳව කතා බහ කරපු ආකාරය කියපු දේවල් මොනවද කියන එක අපි යලිත් පුන කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම නමුත් IMF සාකච්ඡා සාර්ථකයි. මව්බිම පුවත්පත් තමන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් කරගන්නවා. ඒ අතරතුර මව්බිම පුවත්පතේ තවත් වාර්තාවකට මම යන්න සූදානම් වෙනවා. පක්ෂ 11 ස්වාධීන කණ්ඩායමයි අන්තර්කාලීන ආණ්ඩුවකට විපක්ෂයේ පක්ෂ සමග කළ සාකච්ඡා සාධනීයයි තානාපතිවරුන් සමග කතා කරයි කියලා තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. දෙවෙනි පුටුවට ගිහුවහම ඒකේ වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තිබෙනවා. දැන් මේ විවිධ යෝජනාවන් විවිධ දේවල් පිළිබඳව මේ විදිහට රට තොට පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රය තුල කතා බහ වෙනකොට ඒ දේවල් අද දවසේ පුවත්පත් කිහිපයකම වාර්තා කරනවා. ඒ අනුව මේ සිද්ධිය එහෙම වාර්තා වෙනකොට මව්බිම පුවත්පතේම තවත් කාරණාවකට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. පාස්කු වින්දිතේනුත් අරන් කාදිනල් හිමි 60 දෙනෙක් සමග වතිකානයට යයි කියන ප්‍රවෘත්තිය වාර්තා වෙනවා. දැන් මෙය අපේ රටේ සහ සමස්ත ලෝකයේම කතා බහ කරපු කාරණාවක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ ගමනත් එක්ක මෙතනින් එහාට කොහෙටද ගමන් කරන්නේ? මෙතනින් එහාට මේ සිද්ධිය කොහොමද ලෝකයේ තුල සාකච්ඡාවට බඳුන් වෙන්නේ සහ මෙහි ප්‍රතිඵල කොයි ආකාරයට සිද්ධ වෙයිද කියන දේවල් පිළිබඳව විවිධ චිත්‍රයන් විවිධ අයගේ සිත් තුළ මැවෙන්නට පුළුවන්. කොහොම නමුත් ඊයේ දවසේදී ප්‍රවෘත්තිවලත් අපි දැක්කා මේ කාරණාව. මේ පිරිස වින්දිතයන් බවට පත්වෙච්ච පිරිස මේ ප්‍රහාරයත් එක්ක Tamanගේම ළඟම ඥාතීන් Tamanට අහිමි වෙලා සමහර දරුවන්ට Tamanගේ මවත් නැහැ, පියත් නැහැ, සහෝදරයා සහෝදරියක් නැහැ. ඒ දරුවා විතරක් තනි වෙලා සමහර දෙමව්පියන්, සමහර අම්මලා, සමහර තාත්තලාට Tamanගේ සමස්ත පවුලම නැතිලා Taman විතරක් මේ ලෝකේ ඉතුරු වෙලා. ඒ ස්වරූපයත් එක්ක මේ පිළිබඳව බොහෝ දෙනෙක් බොහෝ අවස්ථාවලදී කතා බහ කළා. විවිධ විදිහට කතා බහ කළා. ඊටා හොඳින් කතා කළා. Tamanගේ ඉදිරිපත් කිරීම විවිධාකාරයෙන් ඉදිරිපත් කළා. ප්‍රතිඵලයක් නොලබන වේලාවක කදිනල් හිමි 60 දෙනෙක් එක්ක වතිකානයට ගමන් කරනවා. ඒ ලැබුණු ආරාධනාවකුත් එක්ක ඒ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් මව්බිම පුවත්පත ඇතුළු පිටුවල සඳහන් කරලා තියෙනවා. මුල් පිටුවට අවධානය යොමු කරලා දුරටත් ඒ ප්‍රවෘත්තියට අදාළව සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනාවක් අනුව කොළඹ අදරද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රධාන 60 දෙනෙක්කින් යුත් කණ්ඩායම 22 වෙනිදා උදෑසන ලංකාවෙන් පිටත් වුණා කියන වාර්තාව තමයි උන්වහන්සේගේ ඡායාරූපයකුත් එක්ක අද දවසේදී මව්බිම පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. මේ සියල්ලත් එක්ක විවිධ තැන්වලදී පවතින රජයට පවතින ආණ්ඩුවට විරෝධතාවයන් එල්ල වෙන ආකාරය අපි දකිනවා. රටේ සමස්තයක් මේ සමග පාරට බහැලා ඉන්න ආකාරය අපි දකිනවා. මම අර මුලින් සඳහන් කළා වගේ ගෝල් ෆේස් පිටිය විතරක් නෙවෙයි සමස්ත රට පුරාම විවිධ විරෝධතාවයන් එදා පටන් අද දක්වාත් හෙට දවසේදීත් අපිට දකින්න ඉඩකඩක් ලැබෙයි. මේ සියල්ල මෙහෙම තියෙනකොට ආණ්ඩු පක්ෂයනුත් ඒ සම්බන්ධ ඇමතිවරුන්ගෙනුත් විවිධ දේවල් දැන් ප්‍රකාශ වෙන ආකාරය අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ අතරතුරේදී මව්බිම පුවත්පතම ප්‍රකාශයක් කරනවා මෙන්න මේ විදිහට ඉදිරිපත් කිරීමක් කරනවා. අගමැති ප්‍රමුඛ කැබිනට්ටුව වහා ඉල්ලා අස්විය යුතුයි. ඩලස් ජනපතිට ලියයි. මව්බිම පුවත්පතයි වාර්තා කරන්නේ. මම දැක්ක තවත් පුවත්පත් කිහිපයකම ප්‍රධාන සිරස්තල අතරට මේ කාරණාව එකතු වෙලා තියෙනවා. අගමැති වෙනස් වෙන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඒත් ඩලස් මහත්මයා තමයි කියන්නේ. දිවයින පුවත්පතයි මේ ඡායාරූපයත් එක්ක තමන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ තොරතුර වාර්තා කරන්නේ. දින මෙන පුවත්පතත් ප්‍රකාශ කරනවා ඩලස්ගෙන් ජනපතිට ලිපියක් කියලා. මං අතේ මේ වෙලාවේ ඒ ලිපිය තියෙනවා. ඒක නිසා අපි පොඩ්ඩක් ඒකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමාගේ පාර්ලිමේන්තු ශීර්ෂ පාඨයත් එක්ක එහෙම නැත්නම් ලිපි ශීර්ෂයකුත් එක්ක තමයි මේ ලිපිය ලියන්නේ. ඩලස් අලහප්පෙරුම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් මෙහි පිටු දෙකක් පුරා මේ ලිපිය ඉදිරිපත් වෙනවා. මම එයින් කොටස් කිහිපයක් උපුටා ගන්න සූදානම් වෙන්නේ මේ වෙලාවේදී. විශේෂයෙන්ම මෙන්න මේ වගේ කතාවක් කියනවා ඇමතුමා. අස්වන් වෙලාගත් හිටපු
ඇමතිතුමා විශේෂයෙන්ම අස්වනු නෙලාගත් පසු ගොවියෝ නිවෙස් බලා යන අතර පඹයෝ ගොවිබිම මත ඉතිරි වෙති. පසුගිය දශක ගණනාවක විවිධ රාජ්‍ය පාලකයන් විසින් ඡන්ද දායකයා හමුවේ ඉතිහාසය පුරා නැවත නැවතත් අහුරු කළ ශ්‍රී ලාංකේය දේශපාලන යථාර්ථය මෙය නොවේද? විවිධ හේතුන් මත බොහෝ දෙනා ඉතිහාසයෙන් එලෙස නිසල්මන් වූද අද අප නූතන දූපතුන්ගේ පරම්පරාව පඹයන් නොවන බව ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටී. වර්තමාන තාරුණ්‍ය වෙනස් කියලා ඔහු කියනවා ඒ විදිහට. එනෝ තවත් තැනකදී මා උපුටා ගන්න සූදානම් වෙනවා මේ කාරණාවම. ඒ අනුව ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් ජීවත් වීම සඳහා අනවරත අරගලයකදී සිටින අහිංසක පුරවැසියාගේ අඳෝනාවන්ට සංවේදී වෙමින් වහා සිදු කළ යුත්තේ ගරු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ඉල්ලාසුයි ජාතික න්‍යාය පත්‍රය පෙරදරි කරගත් සර්වපාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා මෙම අභියෝගය එක්සත්ව ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දීමයි. එම කැපවීමට මෙරට ඉතිහාසයේ සුවිශේෂී ගෞරවයක් ලැබුණු නිසැකය මේ තීරණයට එළඹීම සඳහා ප්‍රමාද වන සතියක් පාසා සිදුවන්නේ රටේ අනාගතය සහ ස්ථාවර භාවය වසර ගණනාවකින් විනාශ කර දැමීම බව අවම වශයෙන් මේ දැවෙන තප්පරයේදී හෝ අප අවබෝධ කරගත යුතුව තිබේ කියලා ඉදිරිපත් කරනවා ඩලස් අලාපෙරුම මාතෘ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. මේ කාරණාවත් එක්කම මේ හා සම්බන්ධ තවත් රටේ තොටේ අපි දැනගන්න ඕන කාරණා කිහිපයක් එකතු කරපු විශේෂ ප්‍රවෘත්ති විකාශයකට එහෙම නැත්නම් විශේෂ ප්‍රවෘත්තියකට අපි ගමන් කරන්න සූදානම් වෙනවා. ඊයේ දවසේ අපේ ප්‍රවෘත්ති අංශය ඉදිරිපත් කරපු ප්‍රවෘත්තියකින් අපි මේ කොටස උපුටා ගන්නවා. අද දවසේදීත් මේ හා සම්බන්ධ කාරණා කිහිපයක්ම මේ තුල අන්තර්ගත වෙලා තියෙන නිසාම මේ රටේ ඉතිහාසයේ ඇති හැකි නැති බැරි සැමටම දැනෙන මේසා විශාල අර්බුදයක් මීට පෙර තිබී නැහැ. මේසා බරපතල පීඩාවන්ට ජනතාව පත් වෙලත් නැහැ. ජනතාව අද ඉන්නේ නැත්තේ මිනි පෝලිම්බල විතරයි. ඒ තරමටම බහන්ඩ හිඟේ සහ මිල ඉහළ යාම් ජනතාවගේ ජීවිත විනාශ කරමින් තිබෙනවා. ගාලු මෝදරට සේම රට හතර අතින්ම ඇහෙන්නේ ගෝටා ගෝ හෝම් කියන සටන් පාටේ. අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට මහානායක ස්වාමින් වහන්සේලා වගේම කාදිනල් හිමිපාණනුත් අවධාරණය කරේ දැන් ඇති යන්න කියලයි. නමුත් යනවා වෙනුවට වෙනත් උප්පරවැට්ටි භාවිත කරමින් බලයේ ඉන්න තමයි දැන් මේ හදන්නේ. මේ තනතුරුවලට ආපුහම ඇතිවන බලතන්හාව තමයි ඊට ප්‍රධානතම හේතුව. අති විශාල දැවැන්ත පවුල්ගසක් නිසා එහෙම ලේසියෙන් දාලා යන්න හිතෙන්නෙත් නැහැ. මොකද නාමල්ලගේ විතරක් නෙමෙයි නාමල්ලගේ දරුවන්ගේ අනාගතයත් හදලා දෙන්න එපායයි නේද? යන්න ඉස්සෙල්ලා දේශපාලනේ නැතුව වෙන මොන රස්සාවක් කරන්නද ඉතින්? අනික ඉතින් මේ දේශපාලනඥයින්ගෙන් 98%ක්ම අර මන්ත්‍රී වැටුපෙන් හරිම අහිංසක විදිහට ජීවත් වෙන අයනේ නේද? ඩොලර් එකක් තියා 7-5ක්වත් හොරකම් කරලා නැහැලු. මන්ත්‍රී වැටුපයි දීමනාවලිනුයි විතරක් මේ ගෙවන අති සුකෝපභෝගී ජීවිත කොහොමද ගෙවන්නේ? එක්කෝ දේසියාච්චිගේ මැණික් මල්ල නැත්තම් හතර මහා නිදානයවත් පහළ වෙන්න ඕනේ. එහෙමත් නැත්තම් ඉතින් කොහේ හරි නිදානයක් හාරන්නවත් ඕනේ. මේ රට බේරගත්තේ රාජපක්ෂ පවුලලු. ඒ තමයි යන්න එපා කියන අය කියන්නේ. ඒ ප්‍රභාකරන්ගෙන්. එදා ප්‍රභාකරන්ට එරෙහි සටනට සරත් ෆොන්සේකා, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ උර දුන්න බව, කර දුන්න බව සත්‍යයක්. ඒ ගෞරවය එහෙමම තමයි. ගඟේ ගහගෙන යන තරුණියක්ව බේරගත්තා කියලා ගඟෙන් ගොඩ අරගෙන අපයෝජනය කරන්න, දූෂණය කරන්න දෙන්න බැහැනි. ඒක හරි පැහැදිලිනේ. රාජපක්ෂවරුන්ට යන්න කියන ජනතාව අවධාරණය කරන්නේත් ඒ කතාවම තමයි. එකම කාඩ් කුට්ටම අනමින් ජනතාව තවදුරටත් මුලා කරනවට වඩා නිවැරදි බල හුවමාරුවකට යා යුතුව තිබෙනවා. දැන් බලන්න අලුත් කැබිනට්ටුවට ගීතා කුමාරසිංහ නෝනවයි ඩයනා ගමගේ මහත්මියවයි පත් කළා. මේ දෙන්නව පත් කළ සැනින් තෙල් ඉනුවද, ගෑස් පෝලිම් වාෂ්ප වුණාද, ලයිට් පත්තු වුණාද? නෑනේ. මේ තවත් හිත් සනසන්න තමන්ගාව තියාගන්න දීපු තනතුරුනේ. දැන් මේ රටේ අනාගතය අලුතින් ලියන්න අවශ්‍යයි. අද වන විට මේ රටේ දැවැන්ත පෞද්ගලික සමාගම් පවා මේ ආණ්ඩුවට එරෙහි වෙලා කොන්දේසි විරහිතවම මේ ජනතා අරගලයට සහය දැක්වීමට සමාගම් කිහිපයක් තීන්දුව කළා තියෙනවා. ජොන් කිල්ස්, CBL Export, හේමාස්, ජෙට්වින්, මාස් හෝල්ඩින්ස්, ඩයලොග් සමාගම් මේ අතර වනවා. ඇත්තටම මේ සියලු සමාගම්වල නිවේදන සමග සසඳනකොට අපට වෙලාවකට හිතනවා මේ පාර්ලිමේන්තුවත්
පෞද්ගලීකරණය කළා නම් මීට වඩා හොඳයි කියලා. මන්දේ සමාගම් දන්නවා මේ රටේ ඩොලර් වලට මොකද වුණේ කියලා. එක බේබිලා බබාපාත් දැම්මත් දැන් ජනතාවත් දන්නවා ඩොලර් පිල්ලි ගැහුවා කියලා. ප්‍රශ්නය තියෙන්නේ තව ටික දවසකින් කොහෙන් හරි ණයක් ලැබිලා පෝලිම් අඩු කරලා ආයේ ණයසල්ලි ටිකත් පොදි බැදගෙන යන්න දෙනවද කියන එකයි. ඊට පෙර රාජපක්ෂලව ගෙදර යවිය යුතුයි කියලයි අපේ රටේ මහානායක ස්වාමින් වහන්සේලා වගේම ජනතාවත් අවධාරණය කරන්නේ. දැන් ඇති කියලා තමයි හැමෝම කියන්නේ. සාමාන්‍යයෙන් හෘද සාක්ෂියක් ඇති ඇමති කෙනෙකු හැටියටයි ඩලස් අලහප්පෙරුම අප හඳුනන්නේ. අද ඔහුත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසනවා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලාස්විය යුතුයි කියලා. එසේ කළහොත් විතරක් යම් දවසක එහි ගෞරවය හිමිවන බව ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිවරයා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පහුගිය අතීතය තුළ රට කරපු විදායක මෙහෙවපු ව්‍යවස්ථාදායක මෙහෙවපු එව්වට සම්බන්ධ වෙච්ච සියලු දෙනා යන්න ඕනේ ගෙදර. එහෙම නැතුනොත් මේ රට හදන්න බෑ කියන තැන තමයි අපි ඉන්නේ. මහින්ද එළියට ගියොත් මහින්දට විරුද්ධව කරප්ෂන්ස් එළියට එනවා. ෆයිනෑන්ෂියල් කරප්ෂන්. ඒක නිසා මහින්ද බයයි මේකෙන් එළියට යන්න. එම නිසා ගෝඨයි මහින්දයි එළියට යන්නේ නැහැ. ගියොත් ඒගොල්ලෝ යන්න ඕනේ ජේල් එකට. අන්න ඔය බය නිසා තමයි ආ එළියට යන්නේ නැත්තේ. අපි හැමෝම කියන්නේ ඉතින් අස් වෙන්න කියන එක තමයි. බල තණ්හාවෙන් ඉන්න බවක් තමයි අපිට පේන්නේ. මේ බලලෝභීත්වය කවදද අත්හරින්න කියන එක වෙනකන් අපි අරගලය කරනවා. පෞල්වාදයක් තමයි අපි දකින්නේ. පෞල්වාදයක් අපි කිසිසේත්ම මේකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහින්ද මහත්තයා ඉල්ලාස් වෙන්න ඕනේ. එතකොට එදා අපි කෝටාබේ මහත්තයා ඉල්ලුවා වගේම අද අපි යන්න කියනවා. ඒක එකවන්ව සියලු දෙනාම එක හඬින් කියනවා යන්න කියලා. කොළඹ පවුල් පිට ඔක්කොම යන්න ඕන. අලුතෙන් කවුරුර ආවන හොඳයි. හැබැයි මේ වුණ අනිවාර්යෙන් එපා. ඔය ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ කරුණාකරලා තාවත් මෙච්චර වද දෙන්නේ නැතුව මිනිසුන්ට ඉක්මනින්ම අයින් වෙලා යන්න කියලා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. මේගොල්ලන් තාත්තා පුතාට බලය දෙන්න try කරනවාද කියලා අපි දන්නේ. හැබැයි රාජපක්ෂ පරම්පරාව මේ පවුල මේ ජෙනරේෂන් එකෙන් යවන්න ඕනේ. මහින්ද මහත්තයා මේ දූරේ ඉන්න ඕනේ නැහැ. ඇත්තටම මහින්ද මහත්තයා කියන්නේ රටේ රජෙක් වගේ ඉන්න තිබ්බ මිනිස්සෙක්. හැබැයි මේ මිනිස්සයා රටේ රජෙක් වෙන්න ඕන මිනිස්සයා අද රටේ වෙලා තියෙනවා. අහගන්න ඕනේ නැහැ. මේ වෙලාව හිටියානම් අච්චු පොත්වල ළමයින්ට පාඩමක්. අපිටත් දුකයි. මොකද අපි අවුරුදු ගාණක් තිබ්බ යුද්ධ ඉවර කරා. ඒ ඉවර කරලත් අද මේ වගේ කතා අහන්න ඕනේ නැහනේ. ඒ අහන්නේ තමන්ගේ තියෙන අවශ්‍ය කාලෙන් යන්න ඕනේ. ඒ කතාත් එක්ක අපිට නිරන්තරයෙන්ම මේ දේවල් අහන්න දකින්න ලැබෙනවා කියන කාරණාව ඔබ දන්නවා. මිනිසුන් Tamanට ලැබෙන දේවල් එක්ක තවදුරටත් ඒ දේවල් වැඩි කරගන්න ගන්න උත්සාහයන් අපි හැමෝටම ආදර්ශයක් බවට පත් වෙනවා කියලා ජනතාව කියනවා. මේ රටේ ජනතාව කියන කාරණා අපි ඔබට ඉදිරිපත් කරන්නේ. හිතන්න හුඟක් දේවල් තියෙනවා පාලකයන්ට, ඒ වගේම සාමාන්‍ය අපිටත් ඒ වයින් ගන්න ආදර්ශ ගොඩක් තියෙනවා ජීවිතයට කියන කාරණාව අපි මතක් කරනවා. අද දවසේ පුවත්පත් ගණනාවක තියෙන තොරතුරු වලට යලිත් වතාවක් අපි අවධානය යොමු කරොත් එහෙම දැන් අපිට මොනවා ගැනද ප්‍රශ්න නැත්තේ කියලා හිතෙනවා. තෙල් ප්‍රශ්නය කොයි තැනකට ගියත් මේක හැම තැනකටම බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පාන් ගෙඩියේ ඉඳලා සියලු දේට බලපාන තත්වයකට තෙල් ප්‍රශ්නය බලපානවායි කියන එක අපිට දැන් අලුත් දෙයක් නෙවෙයි. ඒක නිසා තෙල් ප්‍රශ්නේ පැත්තෙන් තියෙනකොට ගෑස් වැඩි වෙනවා කියනවා, ඊට පස්සේ අඩු වෙනවා කියලා කියනවා. ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ පිළිබඳව අපි තව දුරටත් ඉදිරියට කතා බහ කරන සූදානම් වෙනවා. ගෑස් ප්‍රශ්නය පිළිබඳව පුවත්පත් කිහිපයක්ම අද දවසේ වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම අපි මේ කාරණා සියල්ලත් එක්ක සෞඛ්‍ය කියන්නේ ප්‍රධානම තැනක් ජීවිතයක. සෞඛ්‍ය පැත්තට බලපාලා තියෙන ප්‍රශ්න එසේ මෙසේ ප්‍රශ්න නෙවෙයි. ඖෂධවල හිඟයක් තියෙනවා කියලා කියනවා. මිල ගණන් ඉහළ යාම පිළිබඳව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අද දවසේ පුවත්පත් කිහිපයක් මේ පිළිබඳව වාර්තා කරලා තිනවා. පෞද්ගලික රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 76ක හිඟයක් කියලා වාර්තාවක් ඉදිරිපත් වෙනවා දිවයින පුවත්පත. ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 525ක සහ ශල්‍ය ද්‍රව්‍ය 5371ක තොග අවසන් කියලා වාර්තා කරනවා ඒ ප්‍රවෘත්තිය තුළම. ඒත් එක්කම මම දැක්කා තවත් මෞබිම පුවත්පතෙත් මේ හා සම්බන්ධ කාරණා කිහිපයක් වාර්තා කරලා තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ ප්‍රශ්නකාරී තත්ත්වයන් ගණනාවක්ම තියෙනවායි කියන කාරණාව. ඒත් එක්කම දැන් මේ සියලු කාරණාත් එක්ක
දිවයින පුවත්පතේ ඇතුල් පිටුවකට මම අවධානය යොමු කරන්න සූදානම් වෙනවා මේ ප්‍රවෘත්තිය හා සම්බන්ධ තවත් කාරණාවක් තිබෙන නිසා. උද්දච්ච තීරණ නිසා සෞඛ්‍ය අර්බුදය කලින්ම ආවා. රවි කුමුදේශ් කරන ප්‍රකාශයක් ඒ විදිහට උපුරා දක්වනවා. සුජීව තත්සර ඉදිරිපත් කරන වාර්තාවක් දිවයින පුවත්පත. සෞඛ්‍ය පරිපාලනයේ උද්දච්ච තීරණ සහ දුර්වල කළමනාකරණ නිසා මේ වසර අවසානයේ ඇතිවිය යුතුව තිබූ සෞඛ්‍ය අර්බුදයට වසර මුලදීම මුහුණ දීමට සිදු වූ බව සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළා කියලා තමයි ඒ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඉතින් එක එක්කෙනාගේ උද්දච්ච තීරණ, එක එක්කෙනාගේ බලයේ රැඳී සිටීමේ තියෙන උවමනාවන්, එක එක්කෙනාගේ පෞද්ගලික මතිමතාන්තර, Tamanගේ ළඟින් ඉන්න අයගේ හිත සතුටු කරන්න කරන කාරණා, ඒත් එක්කම රට ගැන හිතන්නේ නැතුව Taman ගැන හිතපු හුඟක් තීරණත් එක්ක ප්‍රශ්න ගොඩකට අද දවසේදී රටක් විදිහට අපි මුහුණ දෙලා ඉන්නවා. අපිට කතා කරන්න, අපිට බෙදා හදා ගන්න, ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍රත් එක්ක කතා කරන්න හුඟක් දේවල් තියෙන වෙලාවක මම ඔබෙන් අවසර පතනවා කෙටි විරාමයකට ප්‍රධාන පළක මැදට ගිහිල්ලා යලිත් ඔබව හමු වෙන්න අපි සූදානම්. යලිත් සියත පත්තරයේ සමගින් අපි ඔබව මුණ ගැහෙනවා. අද දවසේ අපි සිරස්තර ගලනාවකට විරාමයට පෙර ආතුව අවධානය යොමු කරා. දැන් තවත් ප්‍රවෘත්තින් කිහිපයකට අපි ගමන් කරන්න සූදානම් වෙනවා. ඒ අනුව දිනමින පුවත්පත අද දවසේ සඳහන් කරනවා. මම ඔබට මව්බිම පුවත්පතේ අද උපුටා දැක්වීමක් කළා ප්‍රධාන සිරස්තලයේ ආශ්‍රයෙන්. ඒ අනුව දිනමින පුවත්පතත් එවැනිම ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ඒ ප්‍රවෘත්තිය සම්බන්ධම කාරණාවක් ඉදිරිපත් කරනවා. IMF සමග මූලික සාකච්ඡා ඉතා සාර්ථකයි කියලා අලි සබ්රේ මුදල් අමාත්‍යවරයා කරන ප්‍රකාශය. ඒත් එක්කම ඔහු තවත් ප්‍රකාශ කිහිපයක් ඉදිරිපත් කරනවා. ඔබට දැන් දකින්න පුළුවන් අපේ තිරය හරහා ප්‍රබන්ධ පතුරවමින් රට අපකීර්තියට පත් කරන්න එපා. ණය දෙන්න අපකරයක් ඉල්ලුවේ නැහැ. අපේ ප්‍රශ්න ගැන මූල්‍ය අරමුදල අවබෝධයෙන් ඉන්නවා. මුදල් ඇමති සබ්රේ වොෂින්ටන් සිට කියයි කියන කාරණාව වාර්තා කරනවා දිනමින පුවත්පත. හොඳයි අපිත් බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. IMF එක ගන්න තීන්දුව එක්ක රටේ අනාගතය හෙට දවසේ තීරණය වෙයි කියන තැන තමයි හුඟක් දෙනාගේ බලාපොරොත්තු බවට පත් වෙලා තියෙන්නේ. කොහොම නමුත් යහපත් දෙයක් රට වෙනුවෙන් සිදු වෙනවා නම් ඒ තමයි අපේ බලාපොරොත්තුව. ඔබටත් දැනෙනවා ඇති අපේ පෝලිං වල ඉන්නකොට ජීවිතේ කවදාවත් නොකරපු දේවල් අපිට කරන්න සිද්ධ වෙලා තියෙනකොට, පාරවල් ගානේ රස්ත අඩු වෙන්න වෙලා තියෙනකොට, තෙල් ටිකක් ගහ ගන්න පැය ගණන් පෝලිං වල ඉන්නකොට, ගෑස් ටික ගන්න බැරි වෙනකොට, ගෙදර දොරේ ප්‍රශ්නකාරී තත්ත්වයන් වැඩි වෙනකොට, හැමදේම ප්‍රශ්න බවට පත් වෙනකොට, මිනිසුන්ට ජීවත් වීමේ අමාරුකම දැනෙනකොට මිනිස්සු පාරට බහලා ඉන්නවා. අද දවසේ ප්‍රශ්නකාරී තත්ත්වයන් රසක් එක්ක අපි ඉස්සරහට යන්න උත්සාහ කරන වෙලාවක IMF එක ගන්න තීරණත් එක්ක රටේ අනාගතය තීරණය වෙයි කියන තැන හැමෝම දැස් දල්වාගෙන බලන් ඉන්නවා. මේ සියලු කාරණා එක්ක අපේ දියවන්නාව පැත්තේ තොරතුරුත් ඔබත් එක්ක බෙදා හදා ගන්න අපි හිතුවා. හැමෝටම ගෙදර යන්න කියලා ජනතාව කියනකොට එතන සිට ගන්න යම් තීරණ, එතන සිට කරන කතාබහ පිළිබඳව අපි මාධ්‍යයක් විදිහට අපේ අවධානය මොහොතකම යොමු කරගනිමින් ඉන්නවා. මොකද එය රටට ජනතාවට වැදගත් නිසා. කොහොම නමුත් අද දවසේ දිනමින පුවත්පත වාර්තා කරනවා ආර්ථික ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවේ මාර්ග සිතියම මැති සභයට දෙන්න කියලා කාරණාවක් ඉදිරිපත් වෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ඡායාරූපිකුත් එක්ක ඒ කාරණාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එක්කම අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැති සමග වැඩ කරන්න ස්වාධීන මන්ත්‍රීවරු සූදානම්. මොන පැත්ත 113 පෙන්නුවත් ප්‍රශ්න විසඳන්න බැහැ. ඒ විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා කරපු ප්‍රකාශයක්. මේ සියල්ලත් එක්ක අපි සූදානම් වෙනවා මැති සභාවේ පැත්තට ගමන් කරන්න. ඊට කලින් මව්බිම පුවත්පතත් මෙන්න මේ වගේ ප්‍රවෘත්තියක් වාර්තා කරන එකටත් මම අවධානය යොමු කරලම ප්‍රවෘත්ති විශේෂාංගයට ගමන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. රනිල් විශ්වාස භංගයට නැකත කියයි කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඡායාරූපිකුත් එක්ක මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. මේවා පිළිබඳව තව ටිකක් අපි සවිස්තරව ඉදිරියට කතා බහ කරමු. ඊට කලින් අපේ ප්‍රවෘත්ති අංශය සකස් කරපු විශේෂ වාර්තාවකට අපි ගමන් කරන්න සූදානම් වෙනවා. මේ මැති සභයෙන් අපිට ඇහෙන කතන්දර. මහජන සාමය පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගැනීම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ බව පාර්ලිමේන්තුවට මෙයින් දැනුම් දෙමි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. ඊයේ ගෲප් එකේ
අස්සම් කරගෙන තියෙනවා. ගෲප් එකේ අනුමැතිය අරන් තියෙනවා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියට යනවා කියලා. අර කතානායකතුමනි 88 දෙනා ඉඳලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ බහුතරය 88ද 113ද? රඹුක්කන මිනිස්සු මහපාරට රජයට විරුද්ධව උද්ඝෝෂණය කරනකොට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරා. මිනිමරුවා මේක මිනිමරු ආණ්ඩුවක්. පාස්කු ප්‍රහාරෙත් මිනිමරු ඉන්නේ මේ ආණ්ඩු පාර්ශ්වයේ. මේක න්‍යාය පත්‍රය කරලා කතා කරන්න කියන්න. මේ කරන්නේ මීඩියා වලට මාධ්‍ය වලට මේ කතා කරන්නේ. කතානායකතුමනි සභාවේ රීච් එක කරවෙන්නේ නැද්ද? ඒක කරන්න එපා. සභාව මේ හල් තබනවා. බොහොම ස්තුතියි. ඖෂධ පිටරටවල් වලින් මේ රටට ගෙන්නන්නට අවශ්‍ය ඒ සියලුම ශක්තිය උපරිමයෙන්ම අපේ മന്ത്രി වැටුප් වලින් ලබා දෙන්නට අපි සූදානම්. ඔබලාගේ හාම්පුත්තුන්ගේ ආණ්ඩුව යටතේ 80000ක් වැඩ වර්ජන කියාස් කරා. රුපියල් 2යි බලා කිල්ලුවා කියලා. දැන් කතා කරනවා වේදනාව ගැන. නොදන්නව නම් ඉගෙන ගන්න පොත්පත් ඇරලා බාකීර් මාකර් මැතිතුමාගේ තාත්තා මේ පුටුවේ හිටියේද? ඔබතුමන්ගේ පියතුමන් 65 ඉඳන් 70 වෙනකන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයා හැටියට හිටියා. එතුමන් ජීවත් වෙලා හිටියා නම් ඔබතුමා එතුමන්ටත් අපහාස කරා ඔය විදිහට. මම ඔබතුමලා වගේ දිව දෙකෙන් කතා කරන්නේ නැහැ. දැන් නැෂනල් සිකියුරිටි කවුන්සිල් එක කැදවලා මේ අගමැතිතුමාව කැඳෙන්නේ නැහැ. ඒක යත්ත කතාව. අගමැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරනවා මෙතන එතුමාට කැඳෙව්වා එතුමාට සහභාගී වෙන්න බැරි වුණා කියලා. ටොම්පචයක් මේ කියන්නේ. හරි බොහොම ස්තුතියි. ගරු විපක්ෂ නායකතුමා කිව්වේ මට කැඳෙව්වා ඉතින් මං ගියේ නැහැ. ඒ වරද මගේ. අපි පක්ෂ විපක්ෂ සියලුම පක්ෂ වලින් ඉල්ලා සිටිනවා මේ ලැබී තියෙන අවස්ථාව භාවිතා කරමින් මේ පාර්ලිමේන්තුවේ බලය නැත්තම් ශක්තිය වැඩි කිරීම සඳහා අවශ්‍ය සුදුසු සංශෝධන 21 වෙනි සංශෝධනයේ හැටියට ගෙනෙන ලෙස දැන් රඹුක්කන සිද්ධිය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුමා ගිහින් තියෙනවා. මොකක්ද දුවමනා මේක? තාම කවුද වෙඩි තියන්න කිව්වේ කියලා කිව්වේ නෑනේ. මෙතන සාමාන්‍ය සම්ප්‍රදාය වෙඩි තියන්න කියන්නේ ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරියෙක්. කනිෂ්ඨ නිලධාරියෙක් කරාද? ඔක්කොම විනය කඩලා. නැත්තම් පිටින් දුන්නා. ඉතින් ඇමතිතුමා පළමුවෙන්ම කවුද දුන්නේ කියලා කො ඉවර කරන්නකෝ පොලිසිය. මේ 200ක් 175ක් නැතුව මේ සම්ප්‍රදායකයේ කරොත් වැඩි කල් අපිවත් පන්නලා දානවා මෙතන. එතකොට අපිටත් ගිහින් ගෝල් ෆේස් එකකින් කෑම කන්න වෙයි. මොකද කන්න වෙන තැන නැති වෙනවා. පෙට්‍රෝලියම් ඇක්ට් එකේ 66 යටතේ මුදල් ඇමතුමාගේ ලිඛිත සහතිකය නැතුව තෙල් මිල වැඩි කරන්න බෑ. මං ගරු අගමැතිතුමාගෙන් අහන්න කැමතියි ගරු අගමැතිතුමනි ඔබතුමාලා ඉදිරිපත් කරන්නකෝ එහෙමනම්. ඒක දෙන්න අගමැතිතුමා. හොඳයි දෙන්නම් වෙලාවට. හරි ඒක දෙන්නම් කියලා කිව්වා. දැන් කතානායකතුමනි ඔබතුමා පාර්ලිමේන්තුවේ කතානායක හැටියට ඔබතුමා හැමතිස්සෙම පෙන්නන්න හදන්නේ මේ රටේ ප්‍රශ්න ඇති උනේ මේ පාර්ලිමේන්තුව නිසා කියලා. අපේ ජනාධිපතිතුමා පිළිගත්තනේ. එතුමා යම් තීරණ ගත්තා. හිතුවක්කාර තීරණ ඒව අපේ ගැහුවේ නෑ. ඉතින් ඔබතුමා හැමතිස්සෙම හදන්නේ පාර්ලිමේන්තුව විසඳුමක් දුන්නේ නෑ. ඔබතුමා උත්සාහ කරන්න මේ ජනාධිපතිතුමා නිදොස් කොට නිදහස් කරන්න. ඒක බෑ. විශ්ව හැදුවේ පාර්ලිමේන්තුවෙන් පිට. අලුත් ආරංචිය තමයි IMF එකත් එක්ක මුල් අරමුදලත් එක්ක පළවෙනි රටේ අසාර්ථකයි. අද khනිජ තෙල් ගෙන්නන්න බැරි වෙලා තියෙන්නේ, ගෑස් දෙන්න බැරි වෙලා තියෙන්නේ, බේත් හිඟ වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුව ස්වකීය වගකීම නිසලෙස ඉෂ්ට කරන්න අපෝසත් වීමෙන් අපි සියලු දෙනා එකතු වෙලා රට මුදා ගැනීම සඳහා ජාතික එකඟතාවයක් ඇති කර ගැනීමට, සර්වපාර්ශ්වික එකඟතාවයක් හා රජයක් ඇති කර ගැනීමට සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු. ගමේ ඉස්කෝලේ ප්‍රින්සිපල් අප්සෙට් නම් විදුහල්පතිවරයා මාරු කරන්නේ නැතුව ඉස්කෝලේ හදන්න බෑ. ටීචර්ස්ලව මාරු කරලා ටීචර්ස්ලගේ විෂයන් මාරු කරාට පරණ ටීචර්ස්ලා වෙනුවට අලුත් හෙන්චයිල ටිකක් දාගත්තයි කියලා ඒ ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයේ වුණේ යහපාලන රජයේ කාලේ විපක්ෂ නායකතුමාට සහ අනිකුත් අයටම අභියෝග කරන්න පුළුවන් නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේකට සම්බන්ධ නම් ඔහුට විරුද්ධව තියෙන සාක්ෂි අරගෙන ඔහුට විරුද්ධව නඩු දාන්න කියන්නේ නැත්නම් කටපියාගෙන ඉන්න නීතිපතිතුමාට ඒ වැඩේ කරන්න ඉඩ දීලා කියලා. අනිත් කකුලුවන්ට තේරෙන්නේ රත් වුණාම තමයි. දැන් නාලක ගොඩේවා മന്ത്രിතුමාට වතුර ටික රත් වෙන්න කලින් තේරුණා මේක යන්න බෑයි කියලා. නාලක ගොඩේවා දැන් ඉල්ලා අස්සෙලා තියෙනවා. ජනාධිපතිතුමා කියලා තියෙනවා නාලක ගොඩේවා മന്ത്രിතුමාට දැනට IMF එකේ සාකච්ඡා යන හින්දා මේ ලිපිය මාධ්‍යවලට දෙන්න එපා. IMF එකේ සාකච්ඡා ඉවර වෙනකන් ඉන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා. ජනාධිපති වුණාට එතුමාගේ කාර්යාලයට එතුමාට ය아가න්න විදියක් නැහැ. ඉතින් එහෙම ජනාධිපතිකමක් මොකටද? ඊට වඩා හොඳයි එතුමා ඒක අයින් කරලා ගෙදර යන්නේ. ගෝට ගෝ හෝම් කියන තරුණ දරුවන්ගෙන් මම එක ඉල්ලීමක් කරනවා. අපි පියවරක් පිටිපස්සට තියලා අපි කාටවත් වෙනස් කරන්න බැරි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදමු. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදමු. ඒ වගේ මම කියනවා ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හදමු. ඒකට කෙටි කාලයක් ඉඩ දෙන්න. ජාතිවාදයෙන් තොර වෙච්ච ඉතාර නිර්මාණශීලී අංගයක ඉදිරිපත් වෙලා තියෙන මේ විරෝධතාවය සමහර වෙලාවට පොඩි කළු පැල්ලම් දානවා. ඒකේ ජාතික ගිය දෙමළෙන් ගානක නිත හොඳ වැඩක්. හැබැයි ඒකේ ජෙනොසයිඩ්
කියන ස්ලෝගන් එක දැම්මම ඒකට වෙන අර්ථ නිරූපණයක් එනවා. ඊළඟට ස්වාමීන් වහන්සේලා එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි නිසා සාටකයයි වටාපොතයි දෙකම එපයි කිව්වම මේක සම්පූර්ණ බුද්ධාගමන ගහන එකක් වෙනවා. දැන් සාරාන් කරපු වැඩේට මුස්ලිම් ජනතාව පලි නෑනේ. මේ පාර්ලිමේන්තුව උන්ට කන හෙන්නේ නැද්ද කියලා අහනවා. ඇස්පේන් නැද්ද කියලා අහනවා. පාර්ලිමේන්තුව ගොබ්බයෝද කියලා අහනවා. අපි 225 දෙනාම එක්කෝ මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න එකඟ වෙන්න පුළුවන් අවමදයට එකඟ වෙමු. හොඳම දේ කතා කරන්නේ නැතුව අපි ප්‍රායෝගිකව දෙන්න පුළුවන් විසඳුමට එකඟ වෙමු. එහෙම නැත්නම් 225ම ඉල්ලාශි ලිපිදාලා ගෙදර යමු. 2022 වසර සඳහා වන සාමාන්‍ය පෙළ විභාගයේ පමණක් අපි 23 වසරට රැගෙන යනවා. අතරම මම ඇමතිවරයා වීමට කලින් යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා. අමතර පැයක් වැඩි කරන්නට කියලා. නමුත් දරුවන් දැනටමත් විශාල අධ්‍යාපන පීඩනයකින් ඉන්නවා. ගුරුවරුන්ට මේ සම්බන්ධ විශාල ගැටලු තිබෙන නිසා අමතර කාලයක් ලබා ගන්නේ නැතුව වර්තමාන පාසල් කාලය තුල පස්වරු 1:30 අවසන් වන පාසල් කාලය තුලදී එම කටයුතු අවසන් කරන එක දැනුම් දීලා තිබෙනවා. ওই විදිහට තමයි අපිට පාර්ලිමේන්තුවේ තොරතුරු ඔබට වාර්තා කරන්න තිබෙන්නේ. කොහොම නමුත් හැමතැනම තිබෙන විවිධ ප්‍රශ්නකාරී තත්ත්වයන් පිළිබඳව ඒ විදිහට පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වුණා, කතා බහ කළා. බුදුදහම පිළිබඳවත් කියවුණා. සමහර ප්‍රවෘත්තීන්, සමහර අදහස් ඉදිරිපත් කිරීම ආගමකට, ජාතියකට යම් යම් වැරදි ආකාරයේ තීරණත් එක්ක යම් කාරණාවන් ඉදිරිපත් වෙනවා කියන කාරණාව අපිට අහන්න දකින්න ලැබෙන අවස්ථාවක් තිබෙනවා. කොහොම නමුත් වගකිය යුතු අය වග කියනවා නම්, වගකිය යුතු තැන්වලින් මේ දේවල් ඉෂ්ට සිද්ධ වෙනවා නම් ප්‍රශ්නකාරී තත්වයන් අවම කරගන්නට පුළුවන්. ඒ පිළිබඳව අවධානය යොමු නොවීම රටේ ලෝකයේ එදා පටන් තිබුණු බොහෝ තැන්වල තිබෙන වැරදි තීරණත් එක්ක ගත්ත ආකාරය අපිට අහන්න දකින්න ලැබෙනවා. අද දවසේදී පුවත්පත් වලට අවධානය යොමු කරමින් විවිධ තැන්වලට අපි ගමන් කරමින් ඉන්න අතරතුර දිවයින පුවත්පතේ ඇතුළු පිටුවකට මම ගමන් කරන්න බලාපොරොත්තුව දැන් විශේෂයෙන්ම පාහියංගල ආනන්ද සාගර ස්වාමින් වහන්සේගේ ඡායාරූපකුත් එක්ක ඇතුළු පිටුවක දිවයින පුවත්පත වාර්තා කරනවා. සිවුරට මුවාවී බලයට නායකයන් දැන් මහානායක හිමිවරුන්ගේ හඬටවත් කන් දෙන්නේ නැහැ කියන කාරණාව. පසුගියදා ත්‍රිනිකායක මහා නායක මාහිමිපාණන් වහන්සේලා විශේෂ ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරා, විශේෂ අදහස් දක්වීමක් ඉදිරිපත් කරා. නමුත් ඒටත් ඇහුම්කන් දෙන්නේ නැහැ කියන කාරණාව දැන් අපිට විවිධ තැන්වලින් අහන්න දකින්න ලැබෙනවා. මේ ප්‍රවෘත්තියත් වාර්තා කරන්නේ ඒ පිළිබඳව. ඉතින් මේ තත්වයන් තුල රටේ අනාගතයේ, රටේ හෙට දවස කොතෙන්ටද කියන ප්‍රශ්නයට අපි තවමත් උත්තර නැති ගමනක යෙදිලා ඉන්නවා. කොහොම නමුත් තවත් අවස්ථාවන් කිහිපයකට, තවත් ප්‍රවෘත්තින් කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. සිපෙට්කෝ ෂෙඩ් 350කට සංස්ථාව තෙල් දුන්නේ නැහැ. පෞද්ගලික ඉන්ධන ටැංකි හිමියන්ගේ සංගමය තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. පහුගිය දවසක අපිට මතක් වෙනවා මේ වෙලාවේදී දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙනකොට සංස්ථාවෙන් ප්‍රකාශයක් කරා සියලුම ඉන්ධන ටැංකි රථ හිමියන්ට එන්න තෙල් ලබා දෙන්න සූදානම් කියලා. ඊට පස්සේ එතන තවත් ප්‍රශ්නකාරී තත්ත්වයන් කිහිපයක් පිළිබඳව අපිට වාර්තා කරන්න සිද්ධ වුණා. දැන් මේ අද දවසේ පුවත්පත වාර්තා කරනවා සිපෙට්කෝ ෂෙඩ් 350කට සංස්ථාව තෙල් දුන්නේ නැහැ කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් නැගෙනවා ඉන්දීය තෙල් සමාගමත් එක්ක රට පුරා ඇති වෙන කතාබහ, මාධ්‍ය තුල කරන කතාබහත් එක්ක මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියන කාරණා. ඒත් එක්කම තවත් ප්‍රවෘත්තියක් තියෙනවා. මෙන්න මේ විදිහට සිමෙන්ති තවත් රුපියල් 500කින් වැඩි කරලා. ඒක කියනවා අලෙවි නියෝජිතවරු. මේක තවත් පැත්තක අර්බුදයක්. සිමෙන්ති නැති වෙනවයි කියන ප්‍රශ්නය, මිල ඉහළ යනවයි කියන ප්‍රශ්නය, කළුකඩ හිමියන් තවත් පැත්තකින් මේකට තවත් විදිහකට ප්‍රතිචාර දැක්වීමත් එක්ක මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නකාරී තත්ත්වයන් සියල්ලත් එක්ක ඒ පැත්තේ තවත් අර්බුදකාරී තත්ත්වයන් පැනනගලා තියෙන ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ අතරතුර රමුක්කන වෙඩිතැමීමට එරෙහිව පිළියන්දලදී උද්ඝෝෂණයක් කියලා ඡායාරූපිකුත් එක්ක අද දවසේ දිවයින පත්‍රයේ ඇතුළු පිටුවකදී තවත් වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ ඔක්කොමත් එක්ක අරගල භූමිය පිළිබඳව තමයි හැමතැනම කතා බහ වෙන්නේ. ඒ අනුව අද දවසේ මේ ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍ර සියල්ලගේම වාගේ මේ කාරණාව ඡායාරූපත් එක්කම විවිධ ප්‍රවෘත්ති වාර්තා කරනවා. ඒ අතරින් තවත් අවධානය යොමු කළ යුතු තැනකට මම ඔබත් එක්ක ගමන් කරන්න සූදානම් වෙනවා. ගෝඨාගෝගම ප්‍රවේශමෙන් කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. අරගල භූමිය අවුල් කරන්න අපතයන් බස්සන කුමන්ත්‍රණය කාගේද කියන ප්‍රශ්නාර්ථයකුත් එක්ක සම්පූර්ණ පිටුවක් පුරා ඡායාරූප ගණනාවකුත් එක්ක ලොකු විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තුල උපුටා ගැනීම කිහිපයකට ගමන් කරොත් ජාතිවාදී ආගම්වාදී ලෙඩ්ඩු ගැවසෙනවා. අරක්කු බියර් බෙදලා බේබද්දන් බස්සලා තේරුමක් නැති බජව්කාරයන් දාලා පිස්සු නටවනවා.
අසනකාරයන් හිමිහිට රිංගවල මේ ආදී කාරණා ගණනාවක් පිළිබඳව අරගලය වෙන පැත්තකට යොමු කරන්නට අරගලයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කරන්නට විවිධ පාර්ශවයන් වලින් කටයුතු කරනවායි කියන කාරණාව තමයි ඒ ප්‍රවෘත්තිය තුල ඉදිරිපත් කරන්නේ. ඒත් එක්කම ජිහාන් අප්පුහාමි පිළිබඳව අපි කතා කළ යුතු වෙනවා. අපි කවුරුත් දන්න හඳුනන සුවිශේෂී කලාකරුවෙක් කටුවා පිටියේ සිට ගෝල්ෆෙස් දක්වා අරගල බිමට පාස්කු වින්තියන්ගේ කඳුළු බර කරේ තියාගෙන ඔහු බොහොම අසීරු ගමනක් ආවා. ඒ පිළිබඳව මාධ්‍ය සියල්ලම වගේ වාර්තා කළා. අද දවසේදී මුද්‍රිත මාධ්‍යත් ඒ සඳහා ලොකු ඉඩකඩක් වෙන් කරලා තියෙන ආකාරය අපිට දකින්න හැකියාව තිබෙනවා. ඔහු සැබෑම මානුෂිකත්වය හිතේ තියාගෙන ආපු බොහොම දුෂ්කර ගමනක් ඒ ඡායාරූප පසුගිය දවස්වල ඔබ දකින්නට ඇති. ඊයේ දවසේදී විශේෂයෙන්ම කොයිතරම් මිනිසුන්ගේ කඳුළු වල බර කර තියාගෙන මේ දුෂ්කර ගමන ආවද කියන කාරණාව අද දවසේදී ඡායාරූප කිහිපෙකුත් එක්ක මව්බිම පුවත්පතත් ඒ පිළිබඳව වාර්තා කරලා තියෙනවා. මේ සියලුම දේවල් එක්ක අපි සූදානම් වෙනවා අපේ ප්‍රවෘත්ති අංශ සකස් කරපු විශේෂ වාර්තාවකට ඔබත් එක්ක ගමන් කරන්නට. විරෝධතාවය පිළිබඳවයි අපි දැන් මේ කතා කරන්නේ. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් ආරම්භ කර ඇති ගාලමුද්‍ර විරෝධතාවයට අදට දින 14ක්. මේ අරගලය වෙනත් උද්ඝෝෂණ ව්‍යාපාරවලට වඩා ගොඩක්ම වෙනස්. සාමකාමී කිසිම අයුරකින් මාර්ග හරස් කිරීමක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියා වාර්තා වුණේ නැහැ. මේ ගාලමුද්‍ර පිටියට එන්නේ රටට ඇත්තටම ආදරේ පරම්පරාව. ඊට මේ හැමදාම ගලන ජනගඟ හොඳ සාක්ෂියක්. ඊයේ රාත්‍රියේ සිට ගාලමුද්‍ර පිටියට ජනතාව පැමිණියේ මේ ආකාරයෙන්. බ්‍රිතාන්‍යයේදී හොඳම නළුවාට හිමි ලෝරන්ස් ඔලිවිය සම්මානය දිනු හිරාන් අබේසේකර රංගන ශිල්පියාද ගාලමුද්‍ර විරෝධතාවයට එක් වුණා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය තෙරිපෑ සිරිධම්ම හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ රෝහල්ගත කෙරුණා. ආරක්ෂකංශයේ නිලදරුවෙක් රට වෙනුවෙන් ජීවත් වෙච්ච එකෙක්. ඕගොල්ලන්ගේ අපේ හදවතේ නුවර කටුගස්තොට ගටිකාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන මාත්‍ර විමලධර්ම හිමියන්ද අද ගාලමුද්‍ර පිටියේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. මං විශේෂයෙන් ඉල්ලීමක් කරනවා විපක්ෂයේ මේ වෙලාවේ ශක්තිමත් වෙන්න. විපක්ෂයේ ශක්තිමත් වෙලා අපිට අඩු ගන්න ස්වේච්ඡාවෙන් මුදලට එන්න එපා. ආණ්ඩුවෙන් මුදලට එන්න එපා. ආණ්ඩුවෙන් එළියට එන්න ස්වේච්ඡාවෙන් එලා අපිට තව 4 දිනක් ඇවිල්ලා ශක්තිමත් වෙන්න. එතකොට අපිට පුළුවන් මේ පාලකයා අයින් කරන්නයි. රට වෙනුවෙන් සටන් කළ අභීත රණවිරුවන් කිහිප දෙනෙකුද අද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය අපේම මිනිසුන් සිහිකිරීමේ වැඩසටහන් අනුරාධපුර හා කෑගල්ල ගෝඨාගෝ ගම ශාඛාවන්හිදී සිදු කෙරුණා. මේ ගල්ල ගෝඨාගෝ ගම ශාඛාවේදී නීති ආධාර කඳවුරක් අද ස්ථාපිත කෙරුණු ආකාරයයි. වත්මන් රජයට ගෙදර යන ලෙස බල කරමින් දිවයින පුරා පැවති විරෝධතායි මේ.
හොඳයි අපිට මේ වෙලාවේදී තවත් ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍රයකට ගමන් කරන්න සූදානම් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තර ගීපයක් ඔබත් එක්ක බෙදා ගන්න. ඔවුන්ගේ ප්‍රධානම සිරස්තර බවට පත් වෙන්නේ රඹුක්කන සිද්ධිය. සඳහන් කරන්නේ ඒ විදිහටමයි රඹුක්කන සිද්ධිය පොලිසිය T56 තුනකින් 35 වරක් කොකා ගස්සලා විමර්ශන කණ්ඩායම උසාවියට දන්වයි කියලා වාර්තා කරනවා. දනහිසෙන් පහළට වෙඩි තියන්න මම නියෝග කළා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාක්ෂි දෙමින් ප්‍රකාශ කරා කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. මම අර කලින් ඔබ දැකපු ප්‍රවෘත්ති විකාශයේ කොටස් කිහිපයට යන්න කලින් ප්‍රකාශ කරපු දෙයක් තමයි කුරුසය කරගසාගෙන මීගමුවේ සිට අරගල බිමට ආපු අපේ ජයන් අපුහාමි පිළිබඳව ලංකාදීප පුවත්පතේ ප්‍රධානම සිරස්තලයක් බවට පත් වෙනවා ඔහුගේ ඡායාරූපයකුත් එක්ක ගාලුමුදුර ජන අරගල බිම හිස් ගොඩක් වෙයි කියලා. හිස් ගොඩක් වෙයි කියලා කියන්නේ හිස් වලින් පිරලා ගිහිල්ලා කියන කාරණාව ඡායාරූපිකුත් එක්කම දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැති මහින්ද සජිත් ප්‍රශ්නයක් නැහැ. අර්බුදය විසඳගන්න ඕනෑම කෙනෙකුට ස්වාධීන කණ්ඩායමේ සහාය ලබා දෙනවා කියලා ප්‍රවෘත්තිකුත් වාර්තා වෙනවා. ඒත් එක්කම ඒ පැත්තේ හෝ මේ පැත්තේ 113 පෙන්නුවත් අර්බුදය විසඳන්න බැහැ කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මහා පොළොවේ යථාර්ථය තේරුම් ගන්න තෙරුම් අරගෙන ගමනක් යා යුතුයි කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන ප්‍රකාශකුත් අද දවසේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සියල්ලත් එක්ක අපේ මේ විශේෂාංගය අවසන් කරන්නට දැන් කාලය කෙමෙන් ලඟ වෙනකොට මම දිනමින පුවත්පතේ කාටුන් එකකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. 23 වෙනකන් ලිට්‍රෝ 25 වෙනිදා වෙනකන් ලිට්‍රෝ ගෑස් ගෙවල් වලට නැතිලු කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. අත්‍යවශ්‍ය සේවා වලට විතරලු කියලා එතකොට කියනවා. ඉතින් අපි උයාගෙන කන එක අත්‍යවශ්‍ය නෑනේ කියලා තමයි කාටුන් එකෙන් නම් කියන්නේ. ඒත් එක්කම දවසේ පද 4ටත් මම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මව් බිම පුවත්පතේ. 2030 අය මහපාරට බැස්ස දොස් කියා සොලවති පතවල මැස්ස උස්පුටු වලත් රත් වෙනවලු පිටිපස්ස පස්සට අදින්නට සැරසෙනවලු 20 කියලා තමයි 20 ගැන කතාව. අවසාන වශයෙන් ෆේක් බුක් වලට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා අද දවසේදී. රඹුක්කන වෙඩි තියලා මිනී මරපු පොලිස් නිලධාරීන්ට දඬුවම් ලැබෙයිද සර් කියලා අහනවා. ඔව් අපි ඔවුන්ට ස්ථාන මාරු වීම දුන්නා කියලා තමයි වාර්තා වෙන්නේ ඉදිරිපත් කරන්නේ ෆේක් බුක් වල දිවයින පුවත්පතේ. එමනම් ඉතින් අපි සූදානම් වෙනවා අද දවසට මේ විශේෂයෙන් ඔබෙන් සමුගෙන යන්නට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.